නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිංගුතුනි, අපි ඔබට මේ ධර්ම දේශනා තුළ කියලා දෙන්නේ රතන සූත්‍ර දේශනාව. බුද්ධ අධිෂ්ඨානයේ එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරු කරපු ඒ මහා අධිෂ්ඨාන දේශනාව. බුදුගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව. ධර්මී ගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාව. සංගුණ ඇතුළත් සත්‍යක්‍රියා දේශනාවේ තියෙන බලය අපි කොහොමද ඒ දේශනාව අපේ ජීවිතයට ගලප ගන්නේ? ඒ දේශනාවේ සඳහන් කරුණු ගාථාවෙන් ගාථාව, වචනින් වචනේ තේරුම් අරගෙන නිරවුල්ව කොහොමද මේ රතන සූත්‍රයෙන් අද අපි ආශිර්වාද ලබා ගන්න. අපි මීට කලින් දේශනාවේ කතා කරා දෙවියන්ගේ පිහිට ලැබෙන ආකාරය. මේ රතන සූත්‍ර දේශනාවේ පළවෙනි දෙවනි ගාථා දෙකේ තියෙන දේව ආරාධනාව. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ආරාධනා කරලා ඉල්ලීමක් කරනවා. මේ අහසේ අන්තරීක්ෂ රැස්වෙලා ඉන්න සියලූම දෙව් බඹුන් මේ මනුස්්‍යයන් ගැන මෛත්‍රී සිත් ඇති කර ගනිත්වා. මේ දේශනාව හොඳට කන්යොමු කරගෙන අසත්වා. මේ මිනිස්සු දවල් රෑ දෙකේ ගුණධර්මපුරමින් පින්දහම් කරමින් දෙවියන්ටත් පින් දෙනවා. ඒ නිසා තස්මාහිනේ රක්කත අපමත්තා මේ අප්‍රමාදිය මේ මනුස්්‍යයන් ආරක්ෂා කරන්න. මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලා තමයි මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. අපි ඉස්සරලා අපි බලමු විශාලා මහනුවර ඇති වුණේ කොහොමද කියලා. ඒක ලස්සන කතාව. බොහෝ කාලෙකට පෙර ලිච්ඡවී පරපුර ඇතිවෙච්ච ආකාරය අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර බරණැස බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක්, ඒ කාලෙත් බරණැස බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරලා තියෙනවා. අන්නේ බරණැස බ්‍රහ්මදත්ත කියන රජ්ජුරුවන්ට අගබිස්සවට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ අගබිසවට දරුවෙක් ලැබෙන්නේ ඉඳලා නියමිත දිනවලට කලින් දරුවෙක් හැටියට බිහිවුණේ මස් වැදැල්ලක්. දරුවෙක් නෙමෙයි. මස් වැදැල්ලක් බිහි වුණා. හැබැයි දින කීපයකට කලින් දරුවෙක්ගේ හැඩේ තිබුණට පැහැදිලිව දරුවෙක් හැටියටනේ මස් වැදැල්ලක්. ඒ කාලේ අද වගේ මේ තාක්ෂණයේ උපකරණ මේ දරුවෝ තියාගෙන වෙන ඒ වගේ තාක්ෂණික උපකරණත් නැහැ. ඒ වෙලාවේ රජ්ජුරුව කල්පනා කරා මේක රටවැසියෝ දැනගත්තොත් රජ්ජුරුවන්ටත් විශාල ලැජ්ජාවක්, නින්දාවක්. මේක රාජ වංශයටම ලැජ්ජාවක්. ඒ නිසා භාජනයක තියලා එහෙම්මම තවත් භාජනයකින් වහලා ගංගානම් ගඟේ පා කරලා යවන්න කිව්වා. ඔබ අදත් දකින්න ඇතිව ඉන්දියාවේ මිනිස්සු මැරුණාට පස්සේ ඒ අය එදා ඉඳන් මේ අවුරුදු දහස් ගණන් ඉතිහාසෙ ඉඳන් එන දෙයක් තමයි මැරිච්ච කෙනාගේ අලු ටික පා කරන්නෙත් ඔය ගංගානම් ගඟේ. සමහර මිනී පුච්චන්නේ ගඟයිනේ. බාගෙට පුච්චලා මිනිහ තල්ලු කරන්නෙත් ගඟට. මිනිස්සු වැඳ වැඳා දෙවියන් කියලා හිතාගෙන ගඟට වැඳ වැඳා ගඟෙන්ම නානවා. අර මිනිත් පා කරලා යවනවා. ඒ කාලෙත් ඔය ගඟට තමයි ගඟේ තමයි අලු පා කරන ඒවා, මිනී පා කරන ඒවා මැරිච්ච කෙනෙක්ගේ ඔබ දැකලා ඇති පහුගිය දවස්වල මේ වසංගතයත් එක්ක මල මිනී පවා ගඟේ පා කරලා යවනවා. ඔය වගේ එදත් අර මස් වැදැල්ල, හැබැයි ඒකේ සටහනක් තිබ්බ සේවකේ. බරණැස රජ්ජුරුවන්ගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහනක් තියලා තමයි භාජනයකින් වහලා පා කරලා ඇරි. දැන් ගඟ දිගේ ඔය භාජනයත් එක්ක ගඟේ පාවෙලා දවස් ගාණක් කොහොම යනවා. ඔහොම යනකොට මහා කැලෑ භූමියක භාවනා කරන තාපසයෙක්, ඉෂිවරයෙක්, හොඳට හිත දියුණු කරපු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත සතර මහා ධාතු වඩපු ඉර්දිමත් තාපසයෙක් උදේ පාන්දර මේ ගඟට එනවා මූණකට දෝවනය කරන්න.
ඔය ගඟට ඇවිල්ලා මූණ කට දෝණය කරගන්න උදේ වතුරට බැහැලා මූණ හෝදනකොට මේ භාජනයේ පාවෙලාපු කකුලේ දැවටුණ. අරගෙන බැල මොකක්ද මේ අන්න සටහනත් තියෙන බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අගබිසෝගේ ප්‍රජාවයි. ඉර්දිමත් තාපසෙක් නුවනින් බැලුව මොකක්ද මේ කාරණී වැටහුණා. මේ භාජනයේ තියෙන්නේ මස්වැදැල්ලක් වුණාට මේ භාජනයේ උණුසුම් විදිහට තව දින කීපයක් තියලා තිබ්බොත් මේ මස්වැදැල්ලෙන් දරුව දෙන්නෙක් නිර්මාණය වෙනවා කියලා තමන් ඉර්දියෙන් දැක්කා. ඉර්දිමත් තාපසේ මේ තාපසය මේ බොහොම පරිස්සමෙන් මේ භාජනය එහෙම තාපසාරාමයට අරගෙන ගිහිලා උණුසුම ඇතිවෙන විදිහට මේ භාජනයේ තාපසාරාමි තියාගත් මේ පුදුම සිදුවීමක් ඉතින්. දින කීපයක් ගිහිල්ලා නියමිත දවස භාජනය විවෘත්ත කරා. භාජනය විවර කරනකොට අර මස්වැදැල්ල දෙකට බෙදිලා ගැහැනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි දෙන්නේ දරුව දෙන්නෙක් මස්වැදැල්ලෙන් නිර්මාණය වෙලා. හැබැයි මේ දරුව දෙන්නගේ හම ඉතාමත් සියුම් හමක්තියෙන්. මස් වැදැල්ලකින් නිර්මාණය වෙච්ච දරුව දෙන්නෙක් නිසා ඉතාමත් සියුම් හමක්තියෙන්. ගැහැනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි. සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත මේ බමුණ අධිෂ්ඨාන කරලා ලේධාතුව කිරි කරලත් මහපොට ඇගිල්ලෙන් දරුවන්ට කිරිපෙව්ව කියලා ඒ ඉතිහාස පොතේ සඳහන් වෙනවා. දැන් මේ අපිට තරක විතර්ක කරලා ඕක කොහොමද අද මේ විද්‍යාවෙන් තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේ ඉතිහාසේ ඉර්දිමේ අද ඉර්දි තියෙන අයත් නෑ චිත්ත වශී ප්‍රාප්ත කරගත් අයත් නෑ අදේ හැකියා තියෙන අයත් නෑ අදාපිට ඒ නිසා ඒව ගැන ගලපන්නත් බෑ. එතකොට මේ ඉතිහාස පොත්වල සඳහන් වෙන කාරණය මං ඔබට කියන්න. දැන් මේ තාපසයා ඉර්දියෙන් සතර මහා ධාතු චිත්ත වශීප්තාප්ත කරගත්ත කෙනෙක් ගැන තමන්ගේ මේ පටවි ආපෝ තේජෝ වායුකෙන සතර මහා ධාතු ඉර්දි බලයෙන් අවශ්‍ය විදියට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අධිෂ්ඨානෙන් ලේ ධාතුව කිරි කරලා මහපොට ඇගිල්ලෙන් කිරිපෙව්වා කිය. මේ දරුව දෙන්නා දැන් හැබැයි තාපසයා ගමට යනවා පිණ්ඩ පාත යනවා හොඳට හිත වඩන ගමේ මිනිස්සු බෝම ගෞරුව කරන ඉර්දිමත් තාපසේ. දවස් ගානකින් ගමට ආවෙත් නෑ. ගමේ මිනිස්සු හොයාගෙන එනකොට මින්ද තාපසාරාමි පොඩි ළමයි දෙන්නේ කන්නනවා. පොඩියවුන් දෙන්නේ පැටව් දෙන්නේ. ඔයලා බලනකොට පුංචි ගෑනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි. ගම්වාසීන්ට විස්තරේ කිව්වා. ඔවුන් ඉල්ලුවා තාපසයන් වහන්සේට මේ දරුව හදාගන්න කරදරයි. මේ තාපසාරාමි පහසුකනුත් නෑ. මේ ගමේ කිරි මව්වරුයි නොය අය කිරිදීල මේ දරුව දෙන්න හදාගන්න අපිට දෙන්න. තාපසයන් වහන්සේ දරුව දෙන්න ගම්වාසීන්ට ලබල දුන්නා. ඔවුන් පොරොන්දු කරගත්ත දරුව දෙන්නව ආරක්ෂා කරන්න මේ රාජකීය උරුමයක් තියෙන පින්වත් දරුව දෙන්නේ. ගම්වාසීන් බොහෝම ආදරෙන් දරුව දෙන්න හදාගත්තා. ඔය දරුව දෙන්න ටිකක් ලොකු මහත් වෙලා පුංචි වයසට ළමා වයසට එනකොටත් අනිත් දරුව වගේ නෙමෙයි. හම විනිවිදගෙන ශරීරය ඇතුළ පේනවා කියන දැන් ඔබට ඔබ නිකං හිතන්න ඔබේ අත දිහා බලන්නකොට ඔබට නික උඩින් නහරවැල් නිකං උඩට මතු වෙලා තියෙන පුළුවන්. නමුත් හම විනිවිදගෙන ඔබේ මේ නහරවැල් නහරවල් වල ලේ අනේවා ඔබට පේන්නේ නෑනේ අස්ති. හිතන්න නිකං ඉටි කොලයක් වගේ සියුම් වැස්මක් උඩින් තියෙනවා නම් විනිවිද පේනවා. අන්න ඒ වගේ අර දරුව දෙන්නගේ හම ඉතාම සියුම් හම විනිවිදගෙන ඇතුළ පේනවා කිය. අද නං හිතන්න මේක විකෘතියක් කියල. එතකොට මේ දෙන්න ලොකු වුණා ටිකක් තරුණ වයසට එනකොටත් මේ දරුව දෙන්නගේ හමේ අර ලක්ෂණේ ඒ තරම්ම නැතත් හම විනිවිදගෙන පේනවා. එතකොට මේ දරුව දෙන්නට අනිත් යාළුව අතර ගමේ ඉන්න අය අතර නමක් වැටුණා නිච්චවි කියලා. චවි කියන්නේ හමට. හම විනිවිදගෙන ඇතුළ පේන නිසා තමයි නිච්චවි කියන්න. නිච්චවි චවි කියන්නේ හම. කාලයක් යනකොට ඕක තමයි ලිච්චවී බවට පත්වන නිච්චවි කෙනෙක තයි ලිච්චවීන් කියන නම කාලයක් යනකොට වෙනස් වෙලා. එතකොට මේ පරපුර ඇති වෙච්ච හැටි තියෙනවා. දැන් මේ අය තරුණ වෙනකොට ඒ අයට අර හමේ විනිවිද පේන ලක්ෂණය නිසාම වෙන විවාහයක් කරලා දෙන්නත් බෑ. ගම්වාසීන් එකතු වෙලා කතා වෙලා ඒ දෙන්න විවාහ කෙරෙව්වා. ඒ දෙන්නට 16 වතාවක් නියුන් දරුව බිහි වුණා කියලා තියෙනවා. එතකොට
දරුව ඉතනම නිකං හිතන්න 16 වතාවක් නියුම් දරුව ලැබෙනවගේ ළමයි 32ක්. ඊළඟට ඒ අය අතර මේ පරපුරේ විවාහගේ විස ගැනී සිද්ධ වුණා කියන ඔහොම පරපුර විශාල වෙලා ඉතින් පරම්පරාගා මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න අවුරුදු දහස් ගානකට කලින් සිදුවීම. එහෙනම් ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂත් මීට වඩා ටිකක් වැඩි. දැන් ඔබ හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. අද වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 65යි 70 75 ඔය වගේ ආයුෂ. එහෙනම් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න අවුරුදු 7-800කට 1000කට වගේ හා ගත්තොත් ඊට වඩා ගොඩක් ආයුෂ තිබිලා තියෙනවා. ඔය පරපුර ඔහොම ලොකු වෙලා පරම්පරාවල් විශාල වෙවි යනකොට ගම්වාසීන් මොකද කරේ? ගමේ වෙනත් ප්‍රදේශයක් ඒ අයටම වෙන් කරලා දුන්නා. ඒ පරම්පරාවටම ප්‍රදේශයක් වෙන් කරලා දුන්නා. වෙනම සීමා මායින් ලකුණු කරලා ප්‍රාකාරයක් බැඳලා දුන්නා. මෙන්න ඔයාලගේ සීමාව. එතකොට ඒ පරපුරේ ගමේ තමයි හැදුනේ. කාලයක් යනකොට පරම්පරා ගණන් යනකොට පරපුර වේගෙන් පැතිරිලා ව්‍යාප්ත වෙලා යනකොට සීමාව මදි වෙලා දෙවනි පාරටත් විශාල කරා. තවත් ප්‍රාකාරයකින් තවත් සීමා විශාල කළ ඈතින් තවත් ප්‍රාකාරයක් බැඳ. තවත් අවුරුදු ගණනාවක් යනකොට මේ පරපුර වේගෙන් ව්‍යාප්ත වෙලා යනකොට සීමාව තවත් විශාල කරගන්න වුණා. දැන් ප්‍රාකාර 3ක් තියෙනවා. සීමාවල් 3කින් විශාල වෙච්ච ප්‍රාකාර 3කින් වටවෙච්ච නගරය. අන්නේ නිසා තමයි ওই නගරයට කියන්න පටන් ගත්තේ විශාලා මහනුවර. 3 වතාවක් ප්‍රාකාර වලින් විශාල වෙච්ච නගරය නිසා විශාලා මහනුවර කියලා හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ රතන සූත්‍ර දේශනාව ගැන අපි කතා කරද්දී විශාලා මහනුවර නම හැදුනේ කොහොමද? ලිච්ඡවි පරපුර හැදුනේ කොහොමද කියන කාරණය දැන් ඔබ ඉගෙන ගත්තා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට ඒ වෙනකොට ලිච්ඡවීන් බොහොම ශාස්ත්‍රීයක බොහොම දියුණු අර විශාලා මහනුවර බොහොම දියුණුයි. ඒ අයම වෙනම රාජ්‍ය පාලන ක්‍රමයක් ඒ ප්‍රදේශේ බොහොම ශාස්ත්‍රීයක වෙනම පුංචි රාජ්‍යයක් ඊටාම දියුණු. ලිච්ඡවි රජවරු එය හරි සමගියෙන් එකතු වෙනවා. ඔබ දන්නවා අපේ බුදුහාමුදුරුවෝ සප්ත අපරිහානීය ධර්ම ඉදන් ඒ අයට දේශනා කරන්නේ. එතකොට ඒ අය ළඟ තිබුණා මේ සමගියෙන් සාකච්ඡා කරනවා, සමගියෙන් එකතු වෙනවා, සමගියෙන් තීරණ ගන්නවා, සමගියෙන් විසිර යනවා. ඔය අතර ලිච්ඡවි රජවරු 7707ක් හිටියා කියනවා. එතකොට මේ වෙනම රජවරු කීවට ඒ හැමෝම සහයෝගෙන් ඒ වෙනකොට හිටපු ලිච්ඡවි තරුණ වයසේ දැනුගත් හැමෝම රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ වුණා. ඉතින් ඒ හැමෝම රජවරු කියලා හැඳින්වුවා. සමූහාණ්ඩු පාලනයක් ගෙනිච්ච අය. සමූහාණ්ඩු පාලනයක් කියන්නේ හැමෝම සහයෝගයෙන් සමව පාලන කටයුතු කරන හැමෝටම සම බලතල තියෙනවා. සතියෙන් සතියට එක්කෙනෙක් සතියක් රජකම් කරනවා. ඊළඟ එක්කෙනා ඊළඟ සතිය අභිෂේක ලබනවා. ඊළඟ කෙනාට බෙදලා දෙනවා. එතකොට මේක මේ අර මරාගෙන දෙන්නේ නැහැ කෙනෙකුට රජකම කියලා එහෙම නැහැ. බලයට කෑදරකමක් බලයට පොරකෑමක් නැහැ. සහයෝගයෙන් සමූහාණ්ඩු පාලනයක් හැටියට මේ පාලනය ගෙනිච්චා. ඉතින් ඔහොම තමයි බොහෝ කාලයක් ඔවුන්ගේ පාලන කටයුතු ගියේ. ඔය අතර තමයි විශාලා මහනුවරට අපේ බුදුහාඳුරු පහළ වෙන්න කලින් තමයි දැන් මේ ප්‍රශ්න පටන් ගත්තේ. මේ නගරේ කාලයක් යනකොට විශාල දුර්භික්ෂයක් ඇති වුණා. දැන් බලන්න මේ වසංගතේ එනකොට එක පැත්තකින් ස්වභාවික විපතුත් එනවා. මොකක් හරි එක්ක ගම් වතුර විපත් වෙනවා. දැන් බලන්න ඔබ සමහර වෙලාවට වැහැලා ඔන්න ගම් වතුර දැන් අපේ රටේ මේ දවස්වල ගම් වතුර විපත් වෙනවා. ඒ ගම් වතුර විපත් ඇවිල්ලා යන්තම් ටික දවසක් යනකොට තව පැත්තකින් මොනවා හරි තව වසංගත රෝග, ඩෙන්ගු, ඊළඟට ඔය නොයෙක් පාචනී වගේ රෝග, අර වැසිකිලි වලවල් ලිං වලට මිශ්‍ර වෙලා විශාල සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා ඊට පස්සේ කාලයක් යනකොට. එතකොට එක මොකක් හරි එක්ක ගම් වතුරක් සමහර කාලවල නියඟ එනවා, දුර්භික්ෂයක්, මොනවා හරි ස්වභාවික විපත් එක්ක තව ස්වභාවික ව්‍යසන ගොඩක් එකතු වෙලා එනවා. විශාලා මහනුවරට ආපු ව්‍යසනේ තමයි වැස්ස නැති එක. වහින්නේ නියඟයක්. මේ නියගේ අවුරුද්ද 2-3 ඔහොම ගිහිල්ලා නියගේ බොහොම දරුණු මට්ටමේ විශාල නියගයක් ඇති වුණා. පිරිසිදු වතුර නෑ දැන් මිනිස්සුන්ට. වතුරත් අපිරිසිදුයි. මෙහෙම කාලයක් යනකොට වසංගතයක් පැතිරෙන්න පටන් ගත්තා. අපි හිතමු මේ වගේම දැන් මේ වසංගතයක් පැතිරෙන්නේ. ඔය වගේ වසංගතයක් පැතිරීගෙන ගියා. එක පැත්තකින් නියගේ
තව පැත්තකින් වසංගතය. මේ වසංගතය කොච්චර දරුණුද කියන්නේ වේගෙන් පැතිරෙනවා. දැන් ඔබ බලන්න මේ කොරෝනා වසංගතය පැතිරෙන හැටි. පේන්නේ නෑ, හිතාගන්න බෑ. හුලගෙන් පැතිරෙනවා සමහරලාට. කෙනෙක් කිඹුහුමක් යනකොට කහිනකොට ඒ හුලගේ ගිහිල්ලා තව කෙනෙකු හුස්ම ගන්නකොට මේ හුස්මත් එක්ක පැතිරීගෙන යනවා, හිතාගන්න බෑ. විශාලා මහනුවර ඔය වගේ වේගෙන් වසංගතය පැතිරෙනකොට නගරේ මුලින් 10 15 20 50 100 දවසකට මිනිස්සු මැරෙන්න ගත්තා. කාලයක් යනකොට 300 400 මිනිස්සු මැරෙනවා. දැන් බලන්න ඔහොමනේ මේ වසංගතේ පටන් ගන්නකොට ඉස්සල්ලාම එක්කෙනෙක් මැරුණා. දවස් ගාණක් ගිහිල්ලා තව එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනකොට කොච්චර මිනිස්සු අනේ කෙනෙක් මැරිලා අන්න වසංගතෙන් මැරිලා. දැන් 50 100 දවසකට එන්න මැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ විශාලා මහනුවර නගරේ මිනිස්සු මෙහෙම මැරෙනකොට මලමිනි පුච්චන්න දැන් ඔබ අද ඉන්දියාවේ තත්ත්වය දැකලා ඇති. මිනිස්සු බයයි මේ වසංගතය. දැන් ඔබ බලන්නකො මේ වසංගතයෙන් මැරෙන කෙනෙක් ළඟට ලං වෙන්නත් බයයි. ඒ මිනිහ ඉක්මනට ඉටිකොල වලින් වගේ ඔතලා අර විස බීජ එළියට පැතිරෙන්නේ නැති විදිහට සම්පූර්ණ ආවරණය කරලා පෙට්ටියක දාලා සම්පූර්ණ සීල් කරලා පොඩි වෙලාවක් ඇතුළත ඉක්මනින්ම පුච්චලා දානවා. මේක පැතිරෙයි කියන බය වසංගතයත් එක්ක. අද ඉන්දියාවේ බලන්න මිනි ටික පුච්ච ගන්න විදියක් නැතුව පාරවල් අයින් වල තැන් වල සමහරු ගඟට දාලා ගංගානම් ගඟේ. එතකොට මේ වගේ එදා විශාලා මහනුවර තැන් වල මලමිනි කුණු වෙවි යනකොට පාරවල් වල මිනිස්සු වැටිලා එහෙම මැරිලා කුණු වෙනවා. කවුරුත් ලං වෙන්න බයයි වසංගතේ. ඔහොම වෙනකොට මුළු නගරෙම මලමිනි ගඳ පැතිරෙනකොට යොදුන් ගණන් ඈත හිටි අමනුෂ්‍යයෝ නගරයට ආවා කියලා. මල කුණු වල ආහාර ඔවුන්ගේ ආහාර තමයි ඒවා. අමනුෂ්‍යයන්ගේ මලමිනී වල ඕජාව, මල කුණු වල දුර්ගන්ධය ආග්‍රහණය කරන. මේ මිනිස්සු කනවා වගේ මේ කනවා නෙමෙයි, ආග්‍රහණය උරා බොනවා. දැන් විශාලා මහනුවරට ප්‍රශ්න 3ක්. එකක් වැස්ස නෑ, දුර්භික්ෂය, වසංගතේ පැතිරෙනවා, ඊළඟට අමනුස්ස විපත්. නගරයේ සම්පූර්ණයෙන් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට අමනුස්ස ග්‍රහණයකට ලක් වුණා. ඔන්න ඔය වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙන ආකාරයත් හරිම ආශ්චර්යයි. අපි ඒක කතා කරමු ඊළඟ වැඩසටහනේ. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගරයට මේ ලිච්ඡවීන්ගේ ආරාධනය මත වැඩම කරලා, අපි කවුරුත් දන්නවා උන්වහන්සේ ගංගානම් ගඟෙන් පැන් එකක් පෙරලා අරගෙන ඒ පිරිසිදු පැන් බුද්ධ අධිෂ්ඨානයෙන් පිරිත් කළ ආනන්ද හාමුදුරුවෝ නගරයට පිරිත් පැන් ඉස්සා. බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබනකොටම අර නියගේ දුරු වෙලා එකිනෙකට වෙනස් වැසි 7ක් නගරයට ඇදහැරුණා. ඊළඟට ඒ විතරක් නෙමෙයි, අර නගර හිටි අමනුෂ්‍යයෝ නගරය අතහැරලා සිහිසීකර දිව්වා කියලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ නගරවාසීන්ට රතන සූත්‍ර දේශනාව දේශනා කරා. එහි පළවෙනි දෙවනි ගාථා දෙක අපි කතා කරා. ඒ ගාථා දෙකෙන් දෙවියන්ට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා මනුස්සයන්ට පිහිට වෙන්න කියලා දෙවියන්ට ආරාධනා කර. අපි බලමු මේ රතන සූත්‍ර දේශනාව ඊළඟ ගාථා. 3 වෙනි ගාථාව. යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතම් නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු. 3 වෙනි ගාථාවෙන් තියෙන බුද්ධ රත්නය, බුදුහාඳුරන්ගේ තියෙන ආශ්චර්යමත් ලක්ෂණයක් ගැන කරන සත්‍යක්‍රියාව. 3 වෙනි ගාථාව. යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනින. යම් වස්තුවක් මේ ලෝකේ හෝ වෙනත් ලෝකයක හෝ තියෙනවා නම් වටිනාම කියන මැණිකක්, වටිනා වස්තුවක්. ඔබ හිතන්න මේ ලෝකෙ තියෙන අපි කියන අන්න අර මැණික වටිනවා, මහා වටිනා දෙයක්. මිනිස්සු වටිනා දේවල් සමහරු කියලා දියමන්තිය වටිනවා, මේ රත්තරන් මහා මැණිකක්, නිල් මැණිකක් හම්බුණා. එතකොට මේ ලෝකේ හරි වෙනත් ලෝකයක හරි වටිනාම කියලා වස්තුවක්, මැණිකක්, මාණික්කයක් ඇද්ද? යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතම්. යම් වස්තුවක් මෙලව හෝ වෙනත් ලෝකයක වටිනාම වස්තුවක්,
වටිනා මාණික්කය වටිනා දෙයක් තියෙනවද නනෝ සමං අත්ති තථාගතේන බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් උන්වහන්සේ හා සමාන වටිනාකමකින් යුක්ත බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් කිසිම වස්තුවක් ලෝකෙ නෑ කියන. මැණික් ටික එකතු කරත් ලෝකෙම තියෙන මැණික් එකතු කරත් වෙනත් ලෝකෙක තියෙන වටිනා දේවල් එකතු කරත් මේ රන් රිදී මුතු මැණික් මේ වස්තුව කොච්චර ගොඩ ගැහුවත් ඒ සියල්ලේ වටිනාකම බැලුවත් ඒ සියල්ලට වඩා බුද්ධ රත්නේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකමට සම කරන්න පුළුවන් දෙයක් ලෝකෙ නෑ කියන. ඉදම්පි බුද්ධේ රතනම් පනීතම් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ සත්‍යයානු මේ බුද්ධ රත්නය තියෙන ශේෂ්ඨත්වයයි. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානු භාවෙන් සුවපත්වේවා කියල සත්‍යයක් ක්‍රියා කර. මතකතියාගන්න රතන සූට දේශනාවේ පළවෙනි දෙවනි ගාථා දෙක මම කියල දුන්න. රතන සූට දේශනාවේ පළවෙනි දෙවනි ගාථා දෙකින් තියෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා මිනිස්සුන්ට පිහිට වෙන්න මේ දේශනා හොඳට අහන්න. අහල මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රීසිත් ඇතිකරගෙන මිනිස්සුන් ආරක්ෂා කරන්න කියල බුදුහාන්දුරුව දෙවියන්ගෙන් ඉල්ලීමක් කර. ඒ ඉල්ලීමක් කරලා තමයි බුදු ගුණ දහම් ගුණ සඟගුණ ඇතුළත් සත්‍යයක් ක්‍රියා දේශනාව මේ රතන සූට දේශනාව දේශනා කරන්නට ඉදුන්. ඒ රතන සූට දේශනාව පළවෙනි ගාථාව එකන ගාත හැටියට ගත්තු තුන්ගෙන ගාථාව බුදුගුණ ඇතුළත් ප්‍රථමද අර්දේවාරාධනාවෙන් පස්සි දේශනා කරපු ගාථාවේ පළවෙනි බුදුගුණ ඇතුළත් ගාථාව තමයි මේ අද අපි කතා කරේ. ඒ ගාථාවේ තේරුම යංකින්චිවිත්තං ඉදවා හුරංවා සග්ගේසුවායන් රතනම් පනීතම්. නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතම් මේ ලෝකේ යම් වස්තුවක් මේ ලෝකෙ හරි වෙනත් ලෝකයේ හරි යම් කිසි වටිනා කියෙන මැණික් වස්තු යම්තාක් මාණික් ඇද්ද. ඒ සියල්ල බුදු කෙනෙකුට සම කරන්න පුළුවන් දෙයක් ලෝකෙනෑ. බුදුරජාණන් වහන්සේ ඉදම්පි බුද්ධේ රතනම් පනිත බුදුරජාණන් වහන්සේ මේ සියල්ලං අතරම ශේෂ්ඨයි. ශේෂ්ඨම මාණික්කෙ තමයි බුද්ධ රත්නය. ඒ උතුම් බුද්ධානු භාව බලයෙන් ඒ සත්‍යයි මේ සත්‍යක්‍ර ඒ සත්‍යානු භාව බලයෙන් ඒ බුද්ධානු භාව බලයෙන් මේ මනුස්ස වර්ගයා සුවපත්වේවා කියලා අර වසංගත මේ විපත් මේ පීඩාවන්ගේ මේ මිනිස්සු සුවපත්වේවා කියලා අධිෂ්ඨානයක් සත්‍යයක් ක්‍රියාවක් කර. ඒ තේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානු භාවයෙන් සුවපත්වේවා කියලා. ඉතින් එහෙමනම් අපි ගාථාවෙන් ගාථාව අපි ඉදිරියට කතා කරනවා. ඉතින් ඔබ අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු ඒ තේන සච්චවත් මේ සත්‍යානු භාවෙන් දුක්ඛාවූප සමේත් මේ සියලු දුක් කරදර දුරුවේවා. මේ සත්‍යානු භාවේ භයාවූප සමේතුතේ මේ බය රෝගබිය මේ දුර්භික්ෂ බිය මේ කරදර විපත් බිය මනුස්්‍යයන් තුළින් දුරුවේවා. ඒ තේන සච්චවච්චේන රෝගාවූප සමේතුතේ මේ රෝගබිය මේ සත්‍යානු භාවෙන් මේ රෝගබිය මේ රටෙන් ලෝකයෙන්ම දුරුවේවා. ඒ තේන සච්චවච්චේන ආයුතේ අභිවඩ්ඩතු ඒ තේන සච්චවච්චේන ඒ මේ සත්‍යානු භාවෙන් ආයුෂ බලන්තය අභිවඩ්ඩතු බලය ප්‍රඥාව ආරෝග්‍යලාබේ මේ සියල්ල මනුස්්‍යයන්ට සැලසේවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේ නිතර සිහි කරන්න. මේ රතන සූට දේශනා බොහොම සද්ධාවෙන් උදේ හවස සජ්්‍යායනා කරන්න. අවුරුදු 160ක් නිරෝගිය වැඩ සිටියේ බක්කුල මහරහතන් වහන්සේගේ ඒ උතුම් සසර නිරෝගි සම්පත්තිය පිණිස පිරුව පාරමී බලයෙන් ඒ උතුම් බුද්ධානු භාවෙන් දම්මානු භාවෙන් සංගානු භාවෙන් ඔබ හැම දෙනාම සුවපත්තේවා. අපේ රටට ලෝකේටම මේ වසංගත බිය ඉක්මනින්ම දුරුවේවා. ඒ රතන සූත්‍රයේ ඒ ආඥාව බුද්ධ ආඥාව ධම්මාඥාව සංඝාඥාව තුනුරුවන්ගේ මේ උතුම් බලයෙන් ඔබ හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා දිනෙන් දින මේ වසංගතය ඉක්මනින්ම දුරුවෙලා ලෝකෙන්ම දුරුවෙලා හැම දෙනාටම සියලු යහපත සැලසේවා කියලා අපි හදවති ආශිර්වාද කරන හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.